අද අපි කතා කරන්නේ මිනුම් ගැනීම සම්බන්ධයෙන් කොහොමද විද්‍යාගාරයේදී ප්‍රායෝගික මිනුම් ගන්නෙ, ඒ මිනුම් වල සිදුවන දෝෂ මොනවාද කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මුලින්ම ගත්තොත් මූලික භෞතික රාශි හෝ ව්‍යුත්පන්න භෞතික රාශි මැනීම සඳහා බොහෝ උපකරණ සාදලා තියෙනවා. හැබැයි මොන ආකාරයේ මිනුම් උපකරණයකින් අපි පාඨාංක ගත්තත් කිසියම් ආකාරයක දෝෂයක් තියෙනවා. අපිට 100% නිවැරදි මිම්මක් කිසිම මිනුම් උපකරණයකින් ගන්න අමාරුයි. ඒ වගේම තමයි මේ සිද්ධ වෙන දෝෂත් සම්පූර්ණයෙන්ම අයින් කරන්නත් බෑ. හැබැයි අපිට දෝෂ හඳුනා ගැනීම තුලින් දෝෂ අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දෝෂයක් තක්සේරු කරලා එම මෙනුව වෙනත් ගණනයක් සඳහා පාවිච්චි කරන්න බැරිද පුළුවන්ද කියන එක ගැන අපිට තීරණය කරන්න පුළුවන්. මිනුම් ගැනීමේදී සිදුවන දෝෂ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවා තමයි පළවෙනි එක ඒකාංග දෝෂ. දෙවෙනි එක තමයි අහඹු දෝෂ. එතකොට මේ ඒකාංග දෝෂ කියලා කියන්නේ මේ දෝෂ ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ අපි පාවිච්චි කරන පරිමාණය හෝ මිනුම් ගන්නා පුද්ගලයාගේ වරදි. මෙම දෝෂ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හෝ අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි මූලාංක දෝෂය, ප්‍රසාරණය නිසා සිදුවන දෝෂය සහ අසම්පාත දෝෂය කියන එක. එතකොට අපි මේ දෝෂ වෙන වෙනම බලමු මොනවද කියලා. එතකොට මුලින්ම ගත්තොත් මූලාංක දෝෂය කියන්නේ මොකක්ද කියලා. මූලාංක දෝෂය කියලා කියන්නේ මොකක්ද? මේකෙදි වෙන්නේ අපි පාවිච්චි කරන පරිමාණයේ බිඳුව සලකුණ අසල ඇතිවන වරදක් නිසා තමයි මේ දෝෂය ඇති වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි අඩි කෝදුවක් අරගෙන මිම්මක් ගන්නවා මේ විදිහට. මේ අඩි කෝදුවේ බිඳුව තියෙන්නේ මෙතන නම් අපි මයින්නේ මේ විදිහට අපි පෘෂ්ඨය මත තියලා නම් එතකොට මේ මිනුම නිවැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුව මේ උපකරණය හා සමපාත වෙන්නේ නැහැ. එතකොට මේ වගේ අවස්ථාවකදී මූලාංක දෝෂයක් වෙනවා. එහෙමවත් නැත්නම් අපි කිසියම් පරිමාණයේ බිඳුණු උපකරණයකින් මැන්නොත් මේ විදියට එතකොටත් බිඳුව සමපාත නොවන නිසා අපි අතින් දෝෂයක් සිද්ධ වෙනවා. එතකොට අපි මේ දෝෂයේ වටිනාකම දන්නවා නම් අපිට ඒ දෝෂය මගහරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දෝෂ සහිත උපකරණයක් පාවිච්චි කරනවා නම් අපිට මිනුම් දෙකක අන්තරයක් විදිහට අපි මිනුම ගන්නවා නම් මේ දෝෂය ඉවත් කරගන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට මූලාංක දෝෂය වළක්ව ගන්න ඕන නම් මේ විදිහට කිසියම් මිනුම් දෙකක අන්තරයක් ලෙස ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට ගත්තාම මූලාංක දෝෂය අවම කරගන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් ප්‍රසාරණය නිසා සිදුවන දෝෂය සාමාන්‍යයෙන් ගත්තාම එතකොට දැන් බොහෝ මිනුම් උපකරණවල පරිමාණ සලකුණු ලකුණු කරනු ලබන්නේ ලෝහ හරි වීදුරු මතයි. හැබැයි මේවා සලකුණු කරපු උෂ්ණත්වයේදී භාවිතා කරන්නේ නැතුව වෙනත් උෂ්ණත්වයකදී භාවිතා කරනවා නම් එම පරිමාණ සලකුණු වෙනස් වෙනවා. මොකද ලෝහ අපි දන්නා උෂ්ණත්වය වෙනස් වෙද්දී ප්‍රසාරණය හා සංකෝචනය වෙනවා. එතකොට මේ දෝෂය ගණනය කරලා ඒක කියන්නේ අපි ගන්න මිනුම නිවැරදි කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කිසියම් ලෝහ පරිමාණයක් තියෙනවා. එතකොට එයා සලකුණු කරලා තියෙන්නේ සෙල්සියස් අංශක 10 දී. එතකොට මේ විදිහට ගත්තොත් 0 1 2 3 4 5 ලෙස තියෙන එක අපි සෙල්සියස් අංශක 30 දී මිනුම ගද්දී එතකොට මේ ලෝහයේ ප්‍රසාරණය වෙලා මේ පාඨාංක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි ඉස්සරහට තාපයේ පාඩමේදී වගේ ඉගෙන ගන්නවා මේ ලෝහවල තියෙන ප්‍රසාරණය ගැන. එතකොට හැබැයි එතකොට මේ විදිහට
පාඨාංක වෙනස් වෙන ඒවා සිද්ධ වෙනවා මේ ලෝහවල සිද්ධ වෙන ප්‍රසාරණය නිසා. ඔයාලට පේනවා දැන් මේ සෙන්ටිමීටර ලකුණ සෙල්සියස් අංශක 10 දී තිබ්බ තැන නෙමෙයි සෙල්සියස් අංශක 30 දී තියෙන්නේ. ඒතර මේ විදිහට ගියාම කිසියම් දෝෂයක් සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු අසම්පාත දෝෂය කියන්නේ මොකක්ද කියලා. අසම්පාත දෝෂය. අසම්පාත දෝෂය කියලා කියන්නේ අපි මිනුම් ගැනීමට යද්දී පාඨාංකයේ කියවා ගත යුතු ලක්ෂයත් පරිමාණ සලකුණත් අතර පවතින හරතරය නිසා ඇතිවන දෝෂයට. මෙම දෝෂය ඉවත් කර ගැනීමට පාඨාංකයේ කියවා ගත යුතු ලක්ෂය සමග පරිමාණ සලකුණ සමපාත කරගන්න ඕනේ. එතකොට අපි මේ විදිහට ගත්තොත් අපි කිසියම් සලකුණක් මේ විදිහට තියලා පාඨාංක ගන්න යනවා නම් එතකොට මේ පාඨාංකය ගන්න හදද්දී මේකට ඍජුවම බලන කෙනා මෙන්න මේ මිනුම කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තමයි පැත්තෙන් බලන කෙනාට වෙනත් මිනුමක් පේන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් පසකින් බලන කෙනාට තවත් මිනුමක් පේන්න පුළුවන්. එතකොට මේ දෝෂය අවම කරගන්න නම් අපි හරියටම මේ අපි පාඨාංක ගන්න සලකුණ සමග මේ පරිමාණය හරියට සමපාත කරලා තියාගන්න ඕනේ. ඒ කරලා හරියට පරිමාණ සලකුණට ඉහළින් පැහැදිලිව බලලා පාඨාංකය ගන්න ඕනේ. මේ විදිහට. එතකොට අපි හරි විදිහට සමපාත කරලා ගන්නවා නම් එතකොට අපි බලන දිශාව යම් තරමකින් වෙනස් වුණත් අපි හරියටම සමපාත කරලා තියෙන නිසා අපිට වරදින්න තියෙන ඉඩකඩ අඩුයි. පැහැදිලිද? එතකොට මේ අසම්පාත දෝෂය කියන්නේ මොකද්ද? සහ ඒක අවම කරගන්නේ කොහොමද කියන එක ගැන අපි මේ කතා කළේ. පැහැදිලිද? එතකොට මූලාංක දෝෂය, ප්‍රසාරණය නිසා සිදුවන දෝෂය සහ අසම්පාත දෝෂය තමයි අපේ ඒකාංග දෝෂවල කොටස් තුන. ඊළඟට අපි කතා කරමු අහමු දෝෂ කියන්නේ මොනවද කියලා. අපි ඊළඟට බලමු අහමු දෝෂ ගැන. අහමු දෝෂ. එතකොට මේ අහමු දෝෂ කියන එක ඇති වෙන්නේ යමක් හරියට විනිශ්චය කර ගැනීමට නොහැකි වීම නිසා. එනම් අපි ගන්න පාඨාංකයේ ගත යුතු ලක්ෂයත් පරිමාණ සලකුණු දෙකක් අතර පිහිටනවා නම් ඒ මිනුම නිවැරදිව විනිශ්චය කර ගැනීමට නොහැකි වීම නිසා මේ දෝෂය ඇති වෙනවා. එතකොට මේ වගේ දෝෂයක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අමාරුයි. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් මැනීමට පාවිච්චි කරන පරිමාණය මේ විදිහට තියෙනවා නම් එතකොට අපි මිනුම් ගනු ලබන ලක්ෂය මේ විදිහට තිබ්බොත් අපිට හරියටම අමාරුයි මොන ලක්ෂ අතරද මේක තියෙන්නේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උපසලකුණ සහ මේ ප්‍රධාන සලකුණ අතර තමයි මෙයාව පිහිටන්නේ. මේ විදිහට සිද්ධ වෙන දෝෂයට තමයි අපි කියන්නේ අහමු දෝෂය කියලා. ඒ කියන්නේ උපකරණේ ලකුණු කරලා තියෙන කුඩාම මිනුම් ලකුණු දෙකක් අතර අපි පාඨාංකය ගන්න වස්තුව පිහිටනවා නම් එතකොට අපිට හරියටම මිනුම මොකක්ද කියලා තීරණය කරගන්න බෑ. එතකොට මේ දෝෂයට තමයි අපි කියන්නේ අහඹු දෝෂය කියලා. අපි ඊළඟට බලමු උපකරණයක කුඩාම මිනුම කියන සංකල්පය. උපකරණයක කුඩාම මිනුම. එතකොට උපකරණයක කුඩාම මිනුම කියලා කියන්නේ කිසියම් මිනුම් උපකරණයක් මගින් මැනිය හැකි කුඩාම පාඨාංකය එම උපකරණයේ කුඩාම මිනුම කියලා අපි හඳුන්වනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපි මීටර පරිමාණයක් ගත්තොත් එයාගේ කුඩාම මිනුම වෙන්නේ මිලිමීටර් 1යි. එතකොට
අපි සාමාන්‍ය මිනුමක් ගද්දි අපි කොපමණ දෝෂ නිවැරදි කළත් එක්තරා ආකාරයක දෝෂයක් ඉතුරු වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගන්න විදිහට කාල මිනුමකදී හැර අනෙක් මිනුම්වලදී උපකරණයේ කුඩාම මිනුම එම උපකරණය භාවිතා කර මිනුම් ගැනීමේදී සිදුවන උපරිම දෝෂයේ විදිහට සලකනවා. ඒතර මේක වැදගත් සංකල්පයක්. එතකොට ආයෙත් කිව්වොත් කාල මිනුමකදී හැර, ඒ කියන්නේ අපි කාලය මනින්දී හැරෙන්න අනෙක් අපි ගන්න මිනුම්වලදී උපකරණයේ කුඩාම මිනුම එම උපකරණය භාවිතා කර මිනුම් ගැනීමේදී සිදුවන උපරිම දෝෂය ලෙස සලකනවා. එතකොට ඊළඟට අපි බලමු දෝෂ තක්සේරු කරන්නේ කොහොමද කියලා. දෝෂ තක්සේරුව අපි ගත්තොත් දැන් අපි ගන්න මිනුමක දෝෂය මගින්ම දෝෂය තක්සේරු කරන්න බෑ. දෝෂය තක්සේරු කිරීම සඳහා අපි ගන්න මිනුමද සැලකිල්ලට ගන්න ඕනේ. ඒ අනුව මේ සඳහා භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය විදිහට දෝෂ තක්සේරු කිරීමේ ක්‍රමවේද දෙකක් අපි යොදා ගන්නවා. එතකොට අපි බලමු භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය කියන්නේ මොකක්ද කියලා. එතකොට භාගික දෝෂය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් භාගික දෝෂය කියලා කියන්නේ කිසියම් මිනුමක දෝෂයකට මිනුම දරන්නා වූ අනුපාතය තමයි භාගික දෝෂය කියලා හඳුන්වන්නේ. එතකොට භාගික දෝෂය සමානයි මිනුමේ දෝෂය ගනු ලැබූ මිනුම. එතකොට අපේ මිනුමේ දෝෂය ගනු ලැබූ මිනුමට සාපේක්ෂව කොච්චරද කියලා භාගයක් විදිහට ගත්තාම අපි කියනවා භාගික දෝෂය කියලා. ඊළඟට අපි බැලුවොත් ඊළඟ විදිහ තමයි ප්‍රතිශත දෝෂය. එතකොට මේකදී අපි කරන්නේ භාගික දෝෂය ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඒකට අපි කියනවා ප්‍රතිශත දෝෂය කියලා. එතකොට ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ මිනුමේ දෝෂය බෙදීම ගනු ලැබූ මිනුම වැඩි කිරීම 100ට 100. එතකොට මේක ප්‍රතිශතයක් විදිහට ගත්තම තමයි අපි කියන්නේ ප්‍රතිශත දෝෂය කියලා. එතකොට අපි දෝෂ තක්සේරු කරන ක්‍රම දෙකයි. එකක් භාගික දෝෂය සහ අනිත් එක ප්‍රතිශත දෝෂය. එතකොට මේ දෙක ගන්න විදිහ අපි කතා කළා. අපි උදාහරණ කීපයක් බැලුවොත් දැන් අපි හිතුවොත් අපි මීටර් පරිමාණයකින් මිනුම් ගන්නවා. එතකොට යාගේ කුඩාම මිනුම වෙන මිලිමීටර් 1 තමයි අපිට සිද්ධ වෙන්න පුළුවන් උපරිම දෝෂය. එතකොට අපි ගත්තොත් අපි එකෙන් සෙන්ටිමීටර් 2ක් මැන්න කියලා හිතන්නකෝ අපි මීටර් රූලෙන්. එතකොට අපි බලමු මේ සෙන්ටිමීටර් 2 මිනුමේ ප්‍රතිශත දෝෂය කොච්චරද කියලා. එතකොට ප්‍රතිශත දෝෂය ගත්තාම දෝෂය සමානයි මිනුමේ දෝෂය ගනු ලැබූ මිනුම වැඩි කිරීම 100ට 100. මිනුමේ දෝෂය අපි දන්නවා මීටර් රූලක් නම් එයාගෙන් වෙන්න පුළුවන් උපරිම දෝෂය මිලිමීටර් 1යි. ඒතර ගනු ලැබූ මිනුම සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ ඒකත් අපි එකම එකකෙන් තියන්න ඕනේ මිලිමීටර් 20යි. එතකොට ඒක 100ට 100න් වැඩි කළාම අපිට එනවා 100ට 5යි කියලා. එතකොට මේ සෙන්ටිමීටර් 2 කියන මිනුමේ ප්‍රතිශත දෝෂය ඇවිල්ලා 100ට 5යි මීටර් රූලයෙන් මැන්නහම. එතකොට අපි තව උදාහරණයක් බලුවොත් සෙන්ටිමීටර් 40ක් මැන්නොත් අපි කොච්චරක් වෙනවද දෝෂය. එතකොට අපි කලින් විදිහටම සමීකරණයට ආදේශ කරලා ගන්නවා. එතකොට මිනුමේ දෝෂය ගත්තොත් මිලිමීටර් 1යි. එතකොට අපි ගන්න මිනුම සෙන්ටිමීටර් 40යි. ඒක මිලිමීටර් කළාම මිලිමීටර් 400ක් වෙනවා. එතකොට ඒක 100ට 100න් වැඩි කළාම අපිට එනවා 0.25යි කියලා. එහෙනම් මීටර් කෝදුවෙන් අපි සෙන්ටිමීටර් 40ක දුරක් වැන්නාම යාගේ ප්‍රතිශත දෝෂය අපිට එනවා 0.25යි කියලා. ඊළඟට අපි තේරුම් ගන්න වැදගත් සංකල්පය තමයි අපි කිසියම් මිනුමක් නිවැරදි මිනුමක් ලෙස තෝරගන්නේ එම මිනුමේ
ප්‍රතිශත දෝෂය 100ට 1ක් හෝ 100ට 1ට වඩා අඩු නම් විතරයි. එතකොට අපිට ඒ කියන්නේ මිනුමක් නිවැරදි මිනුමක් විදිහට ගන්න නම් ඒ මිනුමේ ප්‍රතිශත දෝෂය 1ට වඩා 100ට 1ක් හෝ 100ට 1ට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට 100ට 1ක් හෝ 100ට 1ට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට අපි කලින් ගත්ත මිනුම් දෙක බැලුවොත් සෙන්ටිමීටර් 2 සහ සෙන්ටිමීටර් 40 මේ සෙන්ටිමීටර් 2 කියන එකේ ප්‍රතිශත දෝෂය 105යි. එහෙනම් මෙයාව අපිට නිවැරදි මිනුමක් විදිහට ගන්න බෑ. හැබැයි සෙන්ටිමීටර් 40 කියන එක්කෙනාගේ ප්‍රතිශත දෝෂය 0.25. එහෙනම් මෙයාව අපිට නිවැරදි මිනුමක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට තේරෙනවා කිසියම් උපකරණයක මයින්න පුළුවන් කුඩාම මිනුම අණුව එයාගේ ප්‍රතිශත දෝෂය වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මීටර පරිමාණයක් නේ බැලුවේ. එතන මීටර පරිමාණයක වෙන්න පුළුවන් උපරිම දෝෂය මිලිමීටර් 1යි. එතකොට ඒ අනුව තමයි අපි මේ ප්‍රතිශත දෝෂය ගණනය කළේ. හැබැයි අපි ගන්න මිනුම නිවැරදි මිනුමක් වෙන්න නම් මේ ප්‍රතිශත දෝෂය 101 හෝ 1ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මීටර පරිමාණයකේ ප්‍රතිශත දෝෂය 101ක් හෝ 1ට වඩා අඩු වෙන්න මයින්න පුළුවන් අවම දිග කොච්චරද කියලා. අපිට මීටර රූලෙන් ප්‍රතිශත දෝෂය 101ක් හෝ 101ට වඩා අඩු වෙන විදිහට මයින්න පුළුවන් අවම දිග කියලා. එතකොට අපි මේ විදිහට සමීකරණයට ආදේශ කරලා ගත්තාම අපිට එනවා සෙන්ටිමීටර් 10ක් කියලා. ඒ කියන්නේ මේ සෙන්ටිමීටර් 10 කියන එක අදහස තමයි අපි මීටර රූලෙන් කිසියම් දිගක් අරගෙන ඒ ගන්න දිග කියන මිනුම නිවැරදි කියලා පිළිගන්න නම් අඩුම තරමින් ඒ දිග සෙන්ටිමීටර් 10ට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට අඩුම තරමින් සෙන්ටිමීටර් 10ක්වත් වෙන්න ඕනේ. එතකොට ඒ සෙන්ටිමීටර් 10ක්වත් වුණොත් තමයි ඒ මිනුමේ දෝෂය 101 හෝ 1ට වඩා අඩු වෙන්නේ. එතකොට ඒ තමයි අපි කතා කරපු දෙවෙනි වැදගත් සංකල්පය. එතකොට අපි දෝෂ ගැන කතා කළා, උපකරණයක කුඩාම මිනුම ගැන කතා කළා, මිනුමක් නිවැරදි මිනුමක් ලෙස කොහොමද පිළිගන්නේ කියන එක කතා කළා. එතකොට ඊළඟට අපි ඉගෙන ගන්න දේ තමයි අපි මිනුමක් ගනිද්දී සිදුවන දෝෂය කියවනු ලබන පාඨාංකයට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ අවස්ථාවක් ගත්තාම දැන් මෙතන 2.3 සෙන්ටිමීටර් හෝ 2.4 සෙන්ටිමීටර් වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව අදාළ මිනුම නිවැරදිව ලියනවා නම් අදාළ පාඨාංකයට දෝෂය එකතු කිරීම හෝ අඩු කිරීම ලෙස යොදා ලියන්න ඕනේ. එතකොට එහෙනම් අපේ මිනුමට දෝෂය අඩු කිරීම හෝ එකතු කිරීම දාලා අපි ලියන්න ඕනේ. එතකොට අපි මේ මිනුම ලියනවා නම් එතකොට අපි 2.3යි කියලා ගත්තොත් ධන හෝ ඍණ 0.1 සෙන්ටිමීටර් කියලා ලියන්න ඕනේ. මොකද 0.1 සෙන්ටිමීටර් තමයි මීටර පරිමාණයෙන් වෙන්න පුළුවන් උපරිම දෝෂය. එතකොට අපි කිසියම් මිනුමක් අපි ගත්තොත් x කියලා. එතකොට එයාගේ දෝෂය අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා x කියලා. පැහැදිලිද? මේ සංකේතයෙන් කියන්නේ ඩෙල්ටා කියලා. මේ සිම්පල් ඩෙල්ටා අකුර, මේකට කියන්නේ කැපිටල් ඩෙල්ටා අකුර කියලා. අපිට ඉස්සරහට ෆිසික්ස් වලදී හම් වෙනවා මේ ඩෙල්ටා කියන එක. තාප භෞතිකයේදී හම් වෙනවා. මෙතෙන්දී අපි ගන්න මේ සිම්පල් ඩෙල්ටා කියන සංකේතය ඩෙල්ටා x කියලා. පැහැදිලිද? එතකොට කිසියම් මිනුමක් අපි එතකොට ධන හෝ ඍණ දාලා එයාගේ වෙනස් වෙන්න පුළුවන් දෝෂය අපි මේ විදිහට පෙන්නනවා. එතකොට ඒ විදිහට තමයි අපි නිවැරදිව මිනුමක් ලියලා පෙන්නන්නේ. අපි ඊළඟට බලමු කිසියම් දෝෂයක් වෙනත් ගණනය කිරීමේදී එම ගණනයට කොහොමද බලපාන්නේ කියලා. අපි දැන් බලමු කිසියම් දෝෂයක් වෙනත් ගණනය කිරීමකදී එම ගණනය කිරීමට බලපාන ආකාරය. එතකොට අපි පළවෙනි එක තමයි දෝෂ සහිත මිනුම් දෙකක එකතුව කෙරෙහි දෝෂයේ බලපෑම වෙන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ A සහ B කියන මිනුම් දෙක ගත්තොත් මේ A කියන මිනුමේ දෝෂය ඩෙල්ටා A සහ B කියන මිනුමේ දෝෂය ඩෙල්ටා B ලෙස ගත්තොත් එතකොට මේ අපි ගන්න A සහ B කියන මිනුම් දෙකේ එකතුව ගත්තොත් L නෝට් කියලා එයාගේ දෝෂය සමාන වෙනවා මේ මිනුම් දෙක එකතු කරලා ඒ දෝෂ දෙකත් එකතු කරලා ඒක 100% වැඩි කළාම කොච්චරද කියලා ගත්තාම අපිට එනවා මේ මිනුම් දෙකේම දෝෂය මගින් මේ L නෝට් කියන මිනුමට වෙච්ච සම්පූර්ණ බලපෑම. එතකොට මේ L නෝට් කියලා කියන්නේ
A ධන B කියන සම්පූර්ණ මිනුම. එහෙනම් ඔයාලට ගන්න තියෙන්නේ මිනුම් දෙකක් එකතු කරන්න ආවොත් එතකොට ඒ අවසන් මිනුමට කොහොමද දෝෂය බලපාන්නේ කියලා ගන්න. ඒ කියන්නේ අවසන් මිනුමට අර කලින් මිනුම් දෙකෙහි දෝෂ දෙකම එකතු කරලා තමයි අවසන් මිනුමට ප්‍රතිශත දෝෂය ගණනය කරන්න ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් මේ A සහ B කියන දඬු දෙක පිළිවෙලින් අපි හිතමු 40 cm සහ 10 cm කියලා. එතකොට මේ මිනුම් දෙක ගැනීමේදී පිළිවෙලින් මිලිමීටර් 1ක සහ මිලිමීටර් 0.1ක දෝෂයක් සිදු වෙනවා කියලා හිතුවොත් මෙම දඬු දෙක එකට පාස්සලා සංයුක්ත දණ්ඩක් හදනවා නම් එහිදී සිදුවෙන ප්‍රතිශත දෝෂය ගණනය කරන්න කියලා කිව්වොත් එතකොට අපිට ගන්න පුළුවන් L0 ඩෙල්ටා L වැඩි කිරීම 100% සමාන වෙනවා. එතකොට මේ මිනුම් දෙකෙහි එකතුව ගත්තොත් 500යි මිලිමීටර්. එතකොට මිනුම් වල දෝෂවල එකතුව මිලිමීටර් 1.1. එතකොට ඒක 100ෙන් වැඩි කළාම අපිට එනවා 0.22ක් කියලා. එතකොට මේ විදිහට තමයි මිනුම් දෙකක එකතුවට දෝෂය බලපාන්නේ. ඊළඟට අපි බලමු මිනුම් දෙකක අන්තරය ගැනීමේදී එම මිනුම් වල දෝෂ අන්තරය කෙරේ බලපාන්නේ කොහොමද කියලා. එතකොට මෙතෙන්දී අපි කිසියම් මිනුම් දෙකක් A සහ B කියලා ගත්තොත් ඒ මිනුම් දෙකෙහි අන්තරයෙන් එන L0 කියන මිනුමක් සැලකුවොත් ඒ අවසාන L0 කියන මිනුමේ දෝෂය සමාන වෙනවා ඒ මිනුම් දෙක අතර අන්තරයට ඒ සමස්ත දෝෂ දෙකෙහි එකතුව දරන අනුපාතය අරගෙන ඒක 100%ෙන් වැඩි කළාම මෙන්න මේ විදිහට. ඒතර කලින් එකතු කරද්දිත් අපි කලේ මිනුම් දෙක එකතු කරලා දෝෂ දෙකත් එකතු කරලා ඒ දෙකේ ප්‍රතිශතය ගත්තා. එතකොට මෙතෙන්දි කරන්නේ මිනුම් දෙකේ අන්තරයක් නිසා මිනුම් දෙක අඩු කරලා ඒ මිනුම් දෙකෙහි දෝෂ දෙකම එකට එකතු කරලා ඒ දෙක 100%ෙන් වැඩි කළා නම් ප්‍රතිශතයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මිනුම් දෙකක ගුණිතය කෙරෙහි එම මිනුම් වල දෝෂ බලපාන ආකාරය. එතකොට මේ ඍජු කොණාශ්‍රය ගත්තොත් මේකේ දිග A සහ එම මිනුමේ දෝෂය ඩෙල්ටා A ලෙසත් මේකේ පළල B සහ එම මිනුමේ දෝෂය ඩෙල්ටා B ලෙසත් ගත්තොත් එතකොට අපි මේකේ වර්ගඵලය හොයන්න නම් ඒ කියන්නේ L0 ගත්තොත් AB ලෙස වැඩි කරන්න ඕනේ. එතකොට මේ AB කියන මිනුමේ දෝෂය කොච්චරද කියලා හොයන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම ගණනය කරන්න ඕනේ A කියන මිනුමේ ප්‍රතිශත දෝෂය. එතකොට ඒක x කියලා ගත්තොත් එතකොට A කියන මිනුමේ ප්‍රතිශත දෝෂය x ලෙස ගණනය කරනවා. ඊට පස්සේ B කියන මිනුමේ ප්‍රතිශත දෝෂය y ලෙස අරගෙන යාවත් වෙනම ගණනය කරනවා. එතකොට මේ අවසන් AB කියන මිනුම නැත්නම් L0 කියන කෙනාගේ ප්‍රතිශත දෝෂය අපි ගන්න නම් මේ x සහ y කියන ප්‍රතිශත දෙක එකට එකතු කළා නම් හරි. එතකොට මිනුම් දෙක ගුණිතය කෙරෙහි දෝෂ බලපාන්නේ එම මිනුම් දෙකෙහි ප්‍රතිශත දෝෂ වෙන වෙනම ගණනය කරලා ඒ දෙක එකතු කරන්න ඕනේ. අපි මේ උදාහරණ ගන්න බැලුවොත් දැන් මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ සෙවීමේදී ඇතිවන දෝෂය සොයන්න කියලා තියෙනවා. පරිමිතිය සෙවීමේදී ඇතිවන දෝෂය හොයන්න කියලා තියෙනවා. එතකොට අපි කලින් දෝෂ කොහොමද ගණනය කිරීම වලදී බලපාන්නේ කියලා කතා කළා. එතකොට අපි බලමු මේ ගාන. එහෙනම් වර්ගඵලයේ සෙවීමේදී අපි කරන්නේ මේ මිනුම් දෙක වැඩි කරන එක. එහෙනම් මිනුම් දෙක වැඩි කරනවා නම් දෝෂවල ප්‍රතිශත දෝෂය අරගෙන ප්‍රතිශත දෝෂ දෙක එකතු කරා නම් හරි. එතකොට වර්ගඵලයේ සෙවීමේදී ඇතිවන දෝෂය හොයන්න. එහෙනම් ඉස්සල්ලාම මේ පළවෙනි මිනුමේ දෝෂය ගන්නවා. ඊට පස්සේ දිග මයින් එකේ දෝෂය අරගෙන එතකොට ඒක එනවා 0.4යි කියලා. එතකොට මේ දෝෂ දෙක එකට එකතු කළා නම් අපිට ගන්න පුළුවන් වර්ගඵලය
මැනීමේදී ඇතිවන දෝෂය සමානයි 0.6යි 5යි කියලා ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් කොහොමද පරිමිතිය සෙවීමේදී ඇතිවන දෝෂය ගන්න කියලා. එහෙනම් අපි පරිමිතිය සෙවීමේදී පාවිච්චි කරන මිනුම් සේරම එකට එකතු කරලා ඒ මිනුම් ටිකේ දෝෂ ටිකත් එකට එකතු කරලා ඒ වාගේ ಐಕ್‍ය ගත්තා නම් හරි. එතකොට සේරම එකට එකතු කළාම අපේ මිනුම් ටික එකට එකතු කළාම අපිට ගන්න පුළුවන් 400යි 50යි කියලා මිනුම් ටික ඔක්කොම එකට එකතු කරනවා. දෝෂ ටික ඒත් මිලිමීටර් වලින් ගත්තාම මිලිමීටර් 1යි මිලිමීටර් 1යි මිලිමීටර් 0.2යි මිලිමීටර් 0.2යි කියලා එනවා. මොකද දිග වගේ දෙපාරක් එකතු කරන්න ඕනේ, පළල වගේ දෙපාරකුත් එකතු කරන්න ඕනේ පරිමිතිය ගද්දි. එතකොට ඊට සමාන්තරව දෝෂත් දෙපාරක් එකතු වෙනවා. ඒකලා මේක වැඩි කරන්න ඕනේ 100%. එතකොට අපිට එනවා 900 උඩ එනවා 2.4ක් කියලා. එතකොට ඒක 100%ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා 0.266යි කියලා. ඒතර වර්ගඵලය සෙවීමේදී ඇති වෙන දෝෂය කලින් හෙව්වා. පරිමිතිය සෙවීමේදී ඇති වෙන දෝෂය දැන් හෙව්වා. ඊළඟට අපි බලමු බෙදීමක් කෙරෙහි කොහොමද දෝෂවල බලපෑම එල්ල වෙන්නේ කියලා. එතකොට අපි A සහ B කියන මිනුම් දෙක අරගෙන A බෙදීම B නම් අපේ L නෝට් කියන මිනුම. එතකොට L නෝට් කියන මිනුමට කොහොමද A සහ B වල ප්‍රතිශත දෝෂ බලපාන්නේ කියලා. එතකොට මෙතෙන්දී අර අපි මිනුම් දෙකක් වැඩි කිරීමේදී වගේම තමයි මේකෙදිත් වෙන්නේ ප්‍රතිශත දෝෂ දෙක වෙන වෙනම හොයලා එකතු කරන්න ඕනේ. එතකොට A කියන මිනුමේ ප්‍රතිශත දෝෂය හෙව්ව වෙනම, B කියන මිනුමේ ප්‍රතිශත දෝෂය වෙනම හෙව්ව y කියලා. ඒකලා ඒ x සහ y එකතු කළාම අපිට එනවා මේ L නෝට් කියන මිනුමේ ප්‍රතිශත දෝෂය. එතකොට එහෙමයි බෙදීමක් කෙරෙහි දෝෂවල බලපෑම බලපාන්නේ. ඊළඟට අපි බලමු කිසියම් සමීකරණයක එක් භෞතික රාශියේ ප්‍රතිශත දෝෂ දන්නවා නම් සමස්ත ප්‍රතිශත දෝෂය කොහොමද ගණනදනු කරන්නේ කියලා. එතකොට සමස්ත ප්‍රතිශත දෝෂය ගණනය කරන්නේ මේ විදිහට ගත්තාම A කියන කෙනා හොයන්න යද්දි B වල පළවෙනි බලය, C වල දෙවෙනි බලය සහ D වල හතරවෙනි බලය බලපානවා නම් ඒගොල්ලන්ගේ B වල ප්‍රතිශත දෝෂය x සහ C වල y, D වල z නම් එතකොට මේ A කියන මිනුමේ ප්‍රතිශත දෝෂය ගණනය කරන්න පුළුවන් මේ x 2y සහ 4y z කියලා. ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ මේ දර්ශකය එන අගයෙන් ප්‍රතිශත දෝෂය වැඩි කරලා එකට එකතු කරන්නයි තියෙන්නේ. එතකොට දර්ශක අගයක් ආවොත් අපිට කරන්න තියෙන්නේ ප්‍රතිශත දෝෂය අදාළ දර්ශක අගයෙන් ගුණ කරලා එකතු කරන්න. පැහැදිලිද? එතකොට අපි දැන් ඊට අදාළ උදාහරණයක් බලමු. එතකොට මේ උදාහරණය බලමුවාම මේ සිලින්ඩරයේ පරිමාව ගණනය කළාම මේකේ ප්‍රතිශත දෝෂය කීයද කියලා අහනවා. එතකොට මේ සිලින්ඩරේ පරිමාව ගණනය කරන්නේ අපි 5r වර්ග h කියලා ගත්තොත් මෙතන අපිට විස්කම්භය දීලා තියෙන සිලින්ඩරේ 4යි කියලා. එතකොට අපි මේ සමීකරණය වෙනස් කරගත්තොත් d බෙදීම 2 මේ විදිහට අරගෙන එතකොට අපිට දැන් මේ වෙලාවේදී අපේ ප්‍රතිශත දෝෂයට බලපාන්නේ D කියන රාශියේ දෙවෙනි දර්ශකය සහ H කියන රාශිය. එතකොට මේ දෙකේ ගුණිතයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මිනුම් දෙකක් ගුණිතයක් විදිහට තියෙනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රතිශත දෝෂ වෙන වෙනම හොයලා එකතු කරන්න ඕනේ. එහෙනම් මේ D කියන කෙනාගේ ප්‍රතිශත දෝෂය මම ගත්තොත් x කියලා, මෙයාගේ ප්‍රතිශත දෝෂය ගත්තොත් y කියලා. මේ D කියන කෙනාගේ දෙවෙනි දර්ශකයේ බලපාන නිසා මට ගන්න වෙනවා මෙයාගේ අවසන් ප්‍රතිශත දෝෂය ගණනය කිරීමේදී 2x ධන y ලෙස. එතකොට මේ පරිමාවේ එන
ප්‍රතිශත දෝෂය මට ගන්න පුළුවන් මේ විදිහට. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ විස්කම්භයේ ප්‍රතිශත දෝෂය වෙන වෙනම හොයලා ඒක දෙකෙන් වැඩි කරලා සිලින්ඩරයේ උසේ ප්‍රතිශත දෝෂය වෙනම හොයලා ඒ දෙක එකතු කරන්න. එතකොට අපි හොයමු කීයද ප්‍රතිශත දෝෂය කියලා මේ සිලින්ඩරයේ විස්කම්භය මිනුමේ. එතකොට විස්කම්භයේ මිනුම තියෙන්නේ අපිට සෙන්ටිමීටර් 4යි කියලා. එතකොට මිලිමීටර වලින් ගත්තාම 40යි. ඒකේ එකතුව 0.2යි දෝෂය. එතකොට ඒක අපි වැඩි කරනවා 100ෙන්. එතකොට අපිට එනවා ප්‍රතිශත දෝෂය 0.5යි කියලා. ඊට පස්සේ අපි ගත්තොත් උසේ ප්‍රතිශත දෝෂය ගත්තොත් අපිට එනවා 20යි. ඒක සෙන්ටිමීටර වලින් තියෙන්නේ. ඒක මම මිලිමීටර කරගත්තාම 200 වෙනවා. එතකොට 200ට මිලිමීටර 4ක දෝෂයක් තියෙනවා. ඒකේ ප්‍රතිශත දෝෂය ගත්තාම අපිට එනවා 100ට 2යි කියලා. එතකොට දැන් අපි x කියලා ගත්තේ විස්කම්භයේ ප්‍රතිශත දෝෂය. එහෙනම් ඒකේ දර්ශකයේ දෙක නිසා යාව දෙකෙන් ගුණ කරලා අපි එකතු කරන්න ඕනේ. y කියන එකේ ප්‍රතිශත දෝෂය 2යි. එතකොට ඒක ඒ විදිහටම ගත්තා. ඒතර අවසන් වලට අපිට උත්තරේ එනවා මේ සම්පූර්ණ පරිමාමිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 3යි කියලා. එතකොට අපි තව උදාහරණයක් බැලුවොත් මේ k කියන මිනුම සඳහා මෙන්න මේ විදිහට සමීකරණවල x y වල දෙවෙනි බලය සහ z වල තුන්වෙනි බලය බලපානවා කියලා තියෙනවා. එතකොට මේ x කියන කෙනාට ප්‍රතිශත දෝෂය එන්නේ 2යි. y කියන කෙනාට ප්‍රතිශත දෝෂය 2.4ක් ලෙස ගණනය කරලා තියෙනවා. z කියන කෙනාට 0.5ක් ලෙස ගණනය කරලා තියෙනවා. එතකොට අපි ගත්තොත් මේ k කියන මිනුමට ඇතිවන සමස්ත දෝෂය එනවා අපිට එනවා මේක මෙහි සමීකරණයේ තියෙන්නේ වැඩි කිරීම සහ බෙදීම නිසා මේ දෝෂ සියල්ල එකතු වෙන එක වෙන්නේ දර්ශක අගයෙන් වැඩි වෙනකොට x සඳහා 2යි y සඳහා 2.4 කියන අගය ඒක දෙකෙන් වැඩි වෙන්න ඕනේ. z සඳහා 0.5යි කියන එක 3න් වැඩි වෙන්න ඕනේ. එතකොට අපිට එනවා මෙතන 2යි ඉවරක් 4යි 1.5යි. එතකොට අපිට එනවා 8.3ක් කියලා එනවා. පැහැදිලිද? එතකොට මෙතන අපි ගත්තොත් අඩුම දෝෂයක් ඇති කරන්නේ z කියන මිනුමේ. හැබැයි එයාගේ දර්ශකයේ තුන්වෙනි එක එයාගේ දර්ශකය 3ක් නිසා එයාගේ තුන්වෙනි බලය බලපානවා මේ මිනුමට. ඒ නිසා අපි අපෙන් ඇහුවොත් කවුරු හරි මේ මිනුම් තුනෙන් අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙලා ගන්න ඕන මිනුම මොකක්ද? එහෙම නැත්නම් අඩුම දෝෂයක් ඇති වෙන විදිහට ගන්න ඕන මිනුම මොකක්ද කියලා අපෙන් ඇහුවොත් අපි ගන්න ඕනේ z කියන මිනුම. එතකොට z කියන මිනුම තමයි අපි අඩුම දෝෂයක් ඇති වෙන විදිහට ගන්න ඕනේ. මොකද එයාගේ තුන්වෙනි බලය අපේ මේ k කියන මිනුමට බලපාන නිසා. පැහැදිලිද? එතකොට අපි කතා කළා මේ මිනුම් ගද්දී ඇති වෙන දෝෂ මොනවද? ඒ දෝෂ කොහොමද ගණනය කිරීම වලට බලපාන්නේ කියන එක ගැන. එතකොට අපි ඊළඟ පාඩමෙන් කතා කරනවා වර්ණීය මූලධර්මයේ ගැන. channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ට videos ඕන පාඩම් මොන හරි තියෙනවා නම් පල්ලෙහා comments වලින් දාන්න. biology, chemistry, physics ඕනම subject එකකින් ඔයාලට ඕන පාඩම් මොන හරි තියෙනවා නම් අමාරු පාඩම් තියෙනවා නම් පහළ comment section එකේ දාන්න. ඒවට වීඩියෝ එකක් අපි channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.